තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනේ හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත. සවනීය වැඩසටහන ඔස්සේ සූත්‍ර දේශනාවක් ආශ්‍රයෙන් ඔබට වැදගත් වන ධර්ම කරුණු පිළිබඳව පැහැදිලි කර ගැනීමකුයි සිදු කරනු ලබන්නේ. ඉතින් අද දවසේදී අංගුත්තර නිකායාගත ඒ දසක නිපාතයේහි දකින්නට ලැබෙන නාථකරණ සූත්‍රය ආශ්‍රයෙන් ඒ ධර්ම කාරණා කිහිපයක් පිළිබඳව පැහැදිලි කරන්නට අදහස් කරන්නේ. නාථ කියලා කියන්නේ පිහිට කියන එකට. නාථ කියලා කියන්නේ පිළිසරණ. එතකොට පිළිසරණ පිහිට ඇති කරන දෙයට කියනවා නාථකරණ කියලා. ලෝකේ ජීවත් වෙනකොට මිනිස්සුන්ට කිසියම් හෝ පිළිසරණක් අවශ්‍යයි. කිසියම් හෝ පිහිටක්, කිසියම් හෝ පිළිසරණක් අවශ්‍යයි. ඒක තමන් වෙන්නට පුළුවන්, අනුන්ගෙන් වෙන්නට පුළුවන්. මිනිස්සු හැමදාම අනිත් අය මත, අනිත් දේවල් මත තමයි යැපෙන්නේ. ඒකට මේ දේවල් නැති වෙනකොට කියනවා අනාථයි කියලා. ඒ පිහිට ලැබෙන දේවල්, තමන් බලාපොරොත්තු වෙන දේවල් ලැබෙන්නේ නැති වෙනකොට අනාථ වෙනවා කියලා කියනවා අපි ලෝකෙ. ඒකට දැන් නාථ කියන එකට විරුද්ධ වචනේ අනාථ. අපි කියන්නේ අනාථ නිවාසයක් කියලා. අනාථයි. එයාට පිළිසරණක් නැහැ, පිහිටක් නැහැ. ඒකට අනාථ පිණ්ඩික කියලා කියනවා. හරි? අනාථ පිළිසරණක් නැති අයට පිඬු තබා දුන් බැවින් සිටුතුමාව හැඳින්නුවා. එතුමාගේ නම නෙමෙයි ඒක. නමුත් අපි දන්නේ අනාථ පිණ්ඩික සිටුතුමා කියලා. ඒ කියන්නේ සමස්තයක් විදිහට බහුල වශයෙන්ම සිටුතුමාව අපි හඳුන්වන්නේ අනාථපිණ්ඩික සිටුතුමා කියලා. ඒකට හේතුව මොකද්ද? දුගියන්ට අර අසරණ පිළිසරණක් නැති අයට, අනාථයින්ට පිඬු දුන් බැවින් ආහාර පාන ආදී සකස් කරලා දුන්න නිසා. මේ සූත්‍රේ නම ගැන පැහැදිලි කරන්නට ඕන නිසා මේ කිව්වේ අනාථ කියලා දෙයක් තියෙනවා. ඒ වගේම නාථ කියලා දෙයක් තියෙනවා. නාථ කියන්නේ පිහිට, පිළිසරණ. අනාථ කියලා කියන්නේ පිහිටක්, පිළිසරණක් නැති දෙයට. එතකොට මේ සූත්‍රයේ නම වෙන්නේ නාථකරණ සූත්‍රය. නාථකරණ. ඒ කියන්නේ පිළිසරණක් ඇති කරන, පිහිටක් ඇති කරන දේ. ඒ නිසා මේ සූත්‍රය ලෝකෝත්තර ප්‍රතිපදාවක් අනුගමනය කරන කාටත් ඊටාම වැදගත්. බුදුරජාණන් වහන්සේ සමීපයේහි ගොඩක් වෙලාවට වැඩ සිටි භික්ෂුන් වහන්සේලානේ. බුදුරජාණන් වහන්සේ සමග වැඩම කරන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවට භාග්‍යතුන් වහන්සේගේ අභිමුඛයේහි ඉන්නේ භික්ෂුන් වහන්සේලා. ඉදිරිපසින් ඉන්නේ භික්ෂුන් වහන්සේලා. ඒ නිසා ආමන්ත්‍රණය කරනකොට බුදුරජාණන් වහන්සේ බහුල වශයෙන්ම භික්ෂුන් වහන්සේලාට තමයි ආමන්ත්‍රණය කරන්නේ. භික්ඛවේ කියන වචනය පොදුවේ අපට හැම තැනකදීම දකින්නට පුළුවන්කම තියෙන හේතුව නිසා. අර වෙනමම ඇවිල්ලා හුදු පුද්ගලිකව කතා කරපු අවස්ථාවල ගෘහපතීන්, දෙවිවරුන්, බ්‍රාහ්මණයින්, රජවරුන් ඇවිල්ලා කතා කරපු අවස්ථාවල හැරුණකොට පොදුවේ බොහෝ දේශනාවන් වල අපට දකින්න පුළුවන්කම තියෙන භික්ෂුන් වහන්සේලාට. ඒකට හේතුව භාග්‍යවතුන් වහන්සේ සමීපයේහි අභිමුඛව ඉන්නේ භික්ෂුන් වහන්සේලා. එතකොට භික්ෂුන් වහන්සේලා උදෙසා දේශනා කරපු දෙයක් භික්ෂුණීන්ට අයත් නැහැ කියන එක එහෙම නෙමෙයි එකෙන් කියන්නේ. භික්ෂුන් වහන්සේලා සඳහා දේශනා කරපු දෙයක් අපේ උවසුවසියන්ට අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි එකෙන් කියන්නේ. කාටත් පොදු දේශනාවකදී වුණත් ආමන්ත්‍රණය සිද්ධ වුණේ අභිමුඛ භික්ෂුන් වහන්සේලාට. මේ නාථකරණ සූත්‍රයත් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ. හැබැයි මේ සූත්‍රයේදී අර භික්ෂු ජීවිතයට ප්‍රතිබද්ධ කොට දේශනා කරනවා. එකෙන් කියන්නේ ගෘහ ජීවිතයට ඒක අදාළ වන්නේ නැහැ කියන එක නෙමෙයි. එහි සඳහන් කරුණු ඒ පරිමාවන්ගෙන් ගෘහ ජීවිතය ගත කරන ධර්මකාමී පින්වතෙකුට ලෝකෝත්තර ප්‍රතිපදාව තමන්ගේ ජීවිතය තුළ ඇති කරගනු ලබන කෙනෙකුට අවශ්‍යයි. ඒ නිසා එය ඊටාම වැදගත් වන දෙයක්. නාථකරණ සූත්‍රය ඔබට පිහිටක් හදා ගන්නට අවශ්‍ය නම්, පිළිසරණක් ඇති කරගන්න ඕනේ නම් ජීවිතේට මේ නාථකරණ සූත්‍රයට අනුව ජීවත් වන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සනාතා භික්ඛවේ විහෙරතමා අනාථා. මහණෙනි, සනාථව වාසය කරන්න, අනාථව වාසය කරන්න එපා. දුක්ඛම් භික්ඛවේ අනාථෝ විහෙරති. එතකොට මහණෙනි, මේ අනාථ පුද්ගලයා අනාථෝ දුක්ඛම් භික්ඛවේ අනාථෝ විහෙරති. මහණෙනි, අනාථ පුද්ගලයා දුකසේ වාසය කරනවා.
ඒ නිසා සනාතා භික්ඛවේ විහෙරත මානාතා. සනාතව වාසය කරන්න අනාතව වාසය කරන්න එපා. හේතුව මොකද්ද? දුක්ඛම් භික්ඛවේ අනාතෝ විහෙරති. අනාත පුද්ගලයා දුකසේ වාසය කරන්නේ. එයා හොඳින් වාසය කරන කෙනෙක් නෙමෙයි. එයා දුකසේ වාසය කරන්නේ. එතකොට දුකසේ වාසය කරන අනාතෙක් වෙන්න එපා. සනාත බවටපත් වෙන්න බලන්න භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව. එතකොට මේ මොකද්ද සනාත බව සහ අනාත බව කියලා කියන්නේ? වෙනතුනි ලෝකේ අපිට සාමාන්‍ය විදිහට දකිනකොට පේනවා මිනිස්සු පිළිසරණක් ඇතිව ඉන්නවා, පිහිටක් ඇතිව ඉන්නවා. මිනිස්සු හොඳින් ජීවත් වෙනවා කියලා අපිට මතු පිටින් බැලුවාම දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි මතු පිටින් පෙනෙන දේවල් ගොඩක් වෙලාවට යථාර්ථය බවට පත්වන්නේ නැහැ. මතු පිටින් හොඳට ඉන්නවා කියලා පේන මිනිස්සු හිත ඇතුලෙන් සමහර වෙලාවට කිසිම පිළිසරණක් නැතිව වාසය කරනවා. ඒ අයට මොනවද අඩුපාඩු කියලා අපි හිතුවට ගොඩක් අය තමන්ගේ හිත ඇතුලෙන් අඩුපාඩු සහිතව වාසය කරනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. ලෝකේ දේ සාරයි කියලා හිතාගත්ත, ලෝකේ දේවල් ගරු කරගත්ත, ඒට අනුරූපව තමන්ගේ හිත හදාගත්ත මිනිස්සුන්ට ඒ දේවල් වල අඩුපාඩු ගොඩාක් තියෙනවා. ප්‍රශ්න ගැටලු ගොඩක් තියෙනවා. ඒ දේවල් වල පීඩනය මනසේ දරාගෙන කටයුතු කරනවා. මිනිස්සුන්ට ඉලක්ක තියෙනවා. ඒ ඉලක්ක පසුපස්සේ මිනිස්සු හඹාගෙන යනවා. සමහර ඉලක්ක ලං වෙනකොට තව දුර තියෙනවා වගේ පේනවා. මිනිස්සු අතරක් නැතුව ඒ දුර තියෙන ඉලක්කේ කරා හඹාගෙන යනවා. ලැබුණොත් සතුටු වෙනවා. නොලැබුණොත් ආයේ ලබා ගැනීම සඳහා උත්සාහවත් වෙනවා. අපි ජීවිතය දිහා හැරිලා බැලුවොත් ඇත්තටම ඇයි ඔබ ජීවත් වෙන්නේ කියලා ඔබ ඔබේ ජීවිතේ පැත්තට හැරිලා බැලුවොත් ඔබට මොකද හිතෙන්නේ? ඇත්තටම ඇයි ඔබ ජීවත් වෙන්නේ? ඔබ ජීවත් වෙන්නේ ඔය ඔබේ ලෞකික පැවැත්ම තුළ තියෙන මොන ඉලක්කයේ සඳහාද? මරණය කියන දේ ඔබ ඉදිරියට ඔබ අභිමුඛයට පැමිණෙනවා. මේකේ ආපසු හැරිලා අනිත් පැත්තට යෑමක් නැහැ. ඉදිරියට තමයි යන්න තියෙන්නේ. එතකොට මරණය කරා ඔබ ලං වෙනවා. මරණයට ලං වෙනකන් ඔබට අර කැරට්ටලේ පස්සේ අශ්වය දුවනවා වගේ ඔබට දුවන්න කාලීන ඉලක්ක තියෙනවා. එතකොට මේ ඉලක්ක සපුරා ගැනීම සඳහා ඔබ ජීවත් වෙනවා. ජීවත් වෙනකොට ඔබට ජීවත් වීමේදී අවශ්‍ය වෙන දේවල් තියෙනවා. හැබැයි ටික කාලයක් යනකොට ඔබ ජීවත් වෙන්න අවශ්‍ය වෙන දේවල් සඳහා ජීවත් වන්නෙක් බවට පත් වෙනවා. ඒකනේ ජීවිතයේ ස්වභාවය. ජීවත් වෙන්න කෙනෙකුට මුදල් අවශ්‍ය වෙනවා. ටික කාලයක් යනකොට මුදල් සඳහා ජීවත් වන්නෙක් වෙනවා. ජීවත් වෙන්න රස්සාවක් ඕන වෙනවා. රස්සාවක් කිරීම සඳහා ජීවත් වෙනවා. ඔබට සැපයි කියලා හිතන දේවල් පැත්තෙන් ඔබ දේවල් ලෝකේ ගොඩනගා ගන්නවා. අන්තිමේටම ඒ දේවල් සඳහා ඔබ ජීවත් වෙනවා. ඒක වෙනස් වෙනවා අන්තිමේටම. ඒක මැඩ ගැනීම සඳහා ඔබ යනවා. ඔබව මැඩගෙන ඒ පවතිනවා. එතකොට මෙන්න මේ විදිහට ලෝකේ ජීවත් වෙන මිනිස්සු අනාථව වාසය කරනවා. ඒ නිසා තමයි සනාතා භික්ඛවේ විහෙරත මානාතහ කියලා කිව්වේ. මාන්නේ සනාථව වාසය කරන්න. සනාථව කියලා කිව්වේ නාත සහිතව, පිහිට පිළිසරණ සහිතව වාසය කරන්න. ඇයි දුක්ඛෝ භික්ඛවේ විහෙරති අනාථෝ, අනාථ පුද්ගලයා දුකසේ වාසය කරන්නේ. එයාට කවදාවත් ජීවිතේ තෘප්තියක් නැහැ. නිකන් හිතලා බලන්නකො පින්නතුනේ ලෝකේ අසරණ මිනිස්සෙක්. එයාට බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. එයාට ඉෂ්ට කරගන්න දේවල් තියෙනවා. එයා උත්සාහවත් වෙනවා. එයා දියුණු වෙන්න හරි, එයාගේ ජීවිතය සැපවත් කරගන්න හරි, එදා වේල හොයාගන්න හරි එයා ගොඩක් මහන්සි වෙනවා. ඒ සඳහා දුක් විඳිනවා. එයාට ආසාවන් තියෙනවා. එයාට කැමැත්තවල් තියෙනවා. එයාට බලාපොරොත්තු තියෙනවා. එයා ඒ සඳහා උත්සාහවත් වෙනවා. එතකොට එයාගේ ඉලක්කය කරා එයා යනවා. හැබැයි ඒ දේ ලැබුණොත් සතුට වෙනවා, නොලැබුණොත් එයාත් දුකටපත් වෙනවා. ලෝකේ ධනය අතින් උපරිම තලයට ගියපු පුද්ගලයෙක් අරගෙන බලන්න. ඒ පුද්ගලයාටත් බලාපොරොත්තු නැද්ද? දැන් ධනෙ තියෙනවා. මේ මිනිස්සයා ජීවත් වුණොත් මුළු ජීවිත කාලෙම හොඳට භුක්ති විඳින්න තරම් ධනයක් තියෙනවා. හැබැයි එහෙම ධනයක් තිබුණා කියලා ඒ මිනිස්සයාට දැන් මට ඇති කියලා හිතනවද? නැහැ. තව හොයනවා. ඒ මිනිස්සයාට ඉලක්කයක් තියෙනවා. ඒක සපුරගෙන සතුටු වෙන්න දෙයක් තියෙනවා. ඒක ලැබුණොත් සතුටු වෙනවා. නොලැබුණොත් දුක් වෙනවා. සමහරලාට දුප්පත්ම කෙනා එයාගේ ලොකු බලාපොරොත්තු නැති නිසා එයාට දුක අඩුයි.
අර කෙනාට ගොඩාක් ලොකු බලාපොරොත්තු තියෙන තැනක යාට මානසිකව ඇති වෙන පීඩනේ, මානසිකව ඇති වෙන දුක වෙහෙස වැඩි. එතකොට මෙන්න මේ විදිහට ලෝකයේ ඔය අතරතුර ජීවත් වෙන කාටත් ඔය යථාර්ථයට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ලෝකයේ මේ දේවල් පසුපස්සේ හඹාගෙන ගියාට මිනිස්සු ගොඩක් හැමෝම සම්මුතිය තුළ සම්මුතිය යථාර්ථය කරගත්ත මිනිස්සු හැමෝම අනාථව වාසය කරන මිනිස්සු. සනාත නැහැ, පිහිටක් නැහැ, පිළිසරණක් නැහැ. පිහිට පිළිසරණ කියලා හිතාගෙන තව දේවල් පස්සේ යනවා. ඒ දේවල් වලිනුත් ආපහු තමන්ව තවත් අනාථ බවට පත් කරනවා. පිහිටක් නැති තැනක් බවට පත් කරනවා. ඒ නිසා අපි කියන්නේ තමා හිසට තමා තමේ සෙවණැල්ල කියලා. එතකොට තමන්ට තමන්ම තමයි පිහිට පිළිසරණ බවට පත් කරගන්න පුළුවන්කම තියෙන වෙන එකක්වත් නෙමෙයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ කොහොමද සනාත බව උපදව ගන්න වාසය කරන්නේ. මොකක්ද ඒ සඳහා අපි කළ යුතු වන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දසේමේ භික්ඛවේ ධම්මා නාථ කරණා. මහන්නේ මේ නාථ කරන ධර්මයෝ 10ක් තියෙනවා. දසේමේ භික්ඛවේ නාථ කරණා ධම්මා නාථ කරන ධර්මයෝ 10ක් තියෙනවා. කතමේ දස මොනවද මේ 10? එතකොට ඉද භික්ඛවේ භික්ඛු සීලවා හෝති. මේ ශාසනයේ භික්ෂුව සිල්වත් කෙනෙක් බවට පත් වෙනවා. මේ ශාසනයේ පුද්ගලයෙක් සිල්වත් වෙනවා. ඉද භික්ඛවේ භික්ඛු සීලවා හෝති. එතකොට මේ සීලය මොන විදිහේ සීලයක්ද? පාතිමොක්ඛ සංවර සංයුතෝ. පාතිමොක්ඛ සංවරයෙන් සංයුතෝ වාසය කරනවා. ආචාර ගෝචර සම්පන්නෝ. ආචාර ගෝචර සම්පන්නයි. ආචාරය දන්නවා, හැසිරිය යුතු විදිහ දන්නවා. ගෝචරය මොකක්ද කියන එක දන්නවා. අගෝචරය මොකක්ද කියන එක දන්නවා. අගෝචරය අතහැරලා ගෝචරයේහි හැසිරෙනවා. එතකොට අපිට ආචාර ගෝචර සම්පන්නෝ, ආචාර ගෝචරයෙන් යා යුක්තයි. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. ඊටාම ස්වල්ප මාත්‍ර වූ වරදෙහි බිය දකින්නෙක් බවට පත් වෙනවා. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. සමාදාය සික්ඛති සික්ඛාපදේසු. සමාදාය සික්ඛති සික්ඛාපදේසු. ශික්ෂාපදයන්හි සමාදන්ව ඊටමත් දැඩිවගෙන ශික්ෂාපදයන්හි හැසිරෙනවා. එතකොට අයම්පි ධම්මෝ නාථ කරනවා. මේ තමයි පළවෙනි නාථ කරන ධර්මය. එතකොට පළවෙනි නාථ කරන ධර්මය මොකද්ද? එයාගේ චර්යාව වෙනස් කරනවා. බුදුරජාණන් වහන්සේ පළවෙනි නාථ කරන ධර්මයේ විදිහට කෙනෙකුගේ චර්යාව වෙනස් කරනවා. මොකද්ද එයාගේ චර්යාව? ඉද බික්ඛවේ බික්ඛු සීලවා හෝති. සිල්වත් වෙනවා. සීලය කියලා කියන්නේ කය වචන දෙකේ සංවරය ඇති කර ගන්නවා. කය වචන දෙකේ සංවරය නාථ කරන ධර්මයක්. කායික වශයෙන් වාචසික වශයෙන් සංවරයක් නැතිකම නිසා එතකොට අර ලෝලූප චිත්ත කියලා කියනවා. හිත හරි ලොල්. හිත හරි ලොල්. ඒ කියන්නේ හිත හරි තියෙන දේවල් වලට ඇලිලා පවතිනවා. අනේ ඒ ලෝලූප චිත්තය ලොල් බව අනුව ගියපු චිත්තය සංවර කරන්නට නම් ඉස්සෙල්ලම කරන්න ඕනේ මොකද්ද? කය වචන දෙකේ සීමාව නතර කරන එක. තමන්ව කය වචන දෙකෙන් ඉක්මවා යන්නට දෙන්නේ නැතුව නතර කරන එක. එතකොට ඒකෙදි පළවෙනිම දේ තමයි අපට දකින්නට ලැබෙන ප්‍රාතිමෝක්ෂ සංවරය. ප්‍රාතිමෝක්ෂ සංවරය. එතකොට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ දැන් ගිහි පින්නතුන් විදිහට නම් ඔබට අද ආරක්ෂා කරන්නට ලැබෙන පංචශීලයේ තියෙනවා නම් ඒ වගේම පොහොව අටසිල් සමාදන් වීම ආජීවෂ්ටමක සීල ආදී සීල සමාදානයන් තියෙනවා නම් මේ වලට කියනවා ප්‍රාතිමෝක්ෂ සීලය කියලා. ශික්ෂා පද විදිහට ඔබ මේ දේවල් වල හැසිරෙනවා. මේ තමයි සීලයේහි තියෙන මූලිකත්වය, මූලික දේ. අවම වශයෙන් ඔබේ අවම සීලයේ බවට පංචශීලයේ පත්වන්නට ඕනේ. ඒ ඉක්මවා යන්න දෙන්න එපා. ඒක ආරක්ෂා කරගන්නට ඕනේ. ඒකට තමන්ට තමන් පිළිබඳව ස්ථාවරත්වයක් හදලා දෙනවා. තමන්ට තමන් පිළිබඳව අනන්‍යතාවයක් හදලා දෙනවා. තමන්ට තමන් පිළිබඳව පෞරුෂත්වයක් හදලා දෙනවා. එයා මම මේ වගේ කෙනෙක් කියන එක ඉස්සෙල්ලාම නිර්මාණය කළ යහපත් දේ පැත්තෙන් යමක් ගොඩනගලා දීලා තියෙනවා අනන්‍යතාවයක්. භික්ෂුන් වහන්සේ නමකට භාවනාවකට යොමු වෙනකොට උන්වහන්සේගේ සීලය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරනකොට උන්වහන්සේගේ සීලය පිළිබඳව මෙනෙහි කරනකොට ඒ දැනෙන සුවතාවය, ඒ දැනෙන හැඟීම උපකාරයි එතනින් එහාට භාවනාව දියුණු කරගෙන යන්න. ඒ ප්‍රමුදිත බව උපකාරයි භාවනාව දියුණු කරගෙන යන්න. ඒ නිසා තමයි සීලයේ අඩුපාඩු තිබුණොත් ඒ භාවනාව සමර්ථ කරගන්න කෙනෙකුට අපහසු වෙන්නේ.
ඒ වගේ පංචශීල ප්‍රතිපදාවෙහි හැසිරෙන කෙනෙකුණත් ඔබේ සීලය පිළිබඳව ඔබ කල්පනා කරලා බලනකොට ඔබට පේනවා නම් ඔබ අඛණ්ඩ ලෙස සීලය ආරක්ෂා කරලා තියෙනවා. අඩුම තරමින් ඔබ සීලය සමාදන් වෙලා මම නැවත මේක කඩන්නේ නැහැ, කැඩෙන්නේ නැති විදිහට මම මේක ආරක්ෂා කරනවා කියලා දැඩිව අදිෂ්ඨාන කරගෙන ඔබ ආරක්ෂා කරන්න පටන් ගත්තොත් ඒක හරි වටිනවා අඩුව තමයි. කැඩේ වැරදි වෙයි, ඒකනේ අපව සමාදන් වෙන්න පුළුවන්කම තියෙන්නේ. නැවත සමාදන් වෙමින් ඔබ ඒ සීලය තුල හික්මෙනවා නම් ඔබ නාත කරන ධර්මයක් තුල වාසය කරනවා. එතකොට පළවෙනි එක තමයි ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්තයි. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තයි. එතකොට ආචාර ගෝචර සම්පන්නෝ. එයා ආචාරයෙන්, ඒ කියන්නේ ඒ විතරක් නෙමෙයි, හැසිරිය යුතු සීමාව දන්නවා. හැසිරිය යුතු ධර්මයන් එයා දන්නවා. මොන වගේ ගුණ ධර්මද එයාගේ ජීවිතය තුළ එයා පුරුදු කරගත යුත්තේ කියලා එයාට දැනුමක් තියෙනවා. ආචාරය දන්නවා. ගෝචර සම්පන්නෝ. ගෝචරය දන්නවා. ගෝචරය අගෝචරය කියන්නේ මොනවද කියලා එයා දන්නවා. මේවා බොහොම තව බොහෝ විස්තර මේකට ඇතුළත් කරන්න පුළුවන්. ආචාරය කියනකොට දැන් එයාට සීලේ කොටස් දෙකකට බෙදලා චාරිත්‍ර සීල සහ වාරිත්‍ර සීල කියලා යම් කිසි ආකාරයකට ඒ වත්පිළිවෙත් ආදී හැසිරිය යුතු සීලයක් තියෙනවා නම්, කල යුතු දේවල් තියෙනවා නම් ඒකට කියනවා චාරිත්‍රය කියලා. එතකොට යම් වැළකී යුතු පැත්තක් තියෙනවා නම් ඒකට කියනවා අපි වාරිත්‍ර සීලය කියලා. එතකොට පංච සීලේ රකින්න කියලා කියන්නේ අපි වැරදි වලින් වැළකෙනවා කියන එක විරමණයක් තියෙනවා එතන. එතකොට ඒක අපි කියනවා වාරිත්‍ර සීල කියලා. හැසිරීම චාරිත්‍ර සීලයයි. එතකොට අන්න ඒ විදිහට ජීවිතේ අපි හැසිරිය යුතු තැන සහ නොහැසිරිය යුතු දේවල් තියෙනකොට අපිට තේරුම් ගන්නට පුළුවන් කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියන එක. ඒක ගැඹුරට කතා කරන්න වෙනම පුළුවන්කම තියෙනවා. නමුත් මෙතනදී සූත්‍රය අපි කරුණු ටික කතා කරන්නට අවශ්‍ය නිසා ඒ සියල්ලම මෙතනදී එකතු කරගන්නේ නැහැ. සීලයෙන් යුක්ත වෙන්නට ඕනේ. සීලේහි ස්වභාවය තමයි එතකොට ඔබ ආචාර ගෝචරයෙන් යුක්ත වෙන්නට ඕනේ. ගෝචරය කියලා කියන්නේ සිල් සමාදන් වුණ කෙනෙක් දන්නවා ගෝචරය මොකද්ද? ගෝචර විෂය මොකද්ද? තමන් ජීවත් වෙන්න ඕනේ ක්‍රමය, තැන මොකද්ද කියන එක. එතකොට දැන් කෙනෙක් ඇසුරු කරනවා නම් පාපක අකුසල ධර්ම බහුල වන ස්ථාන, බහුල වන පුද්ගලයෝ ඇසුරු කරනවා නම් ඒකට කියනවා තමන්ට අගෝචරය. තමන්ට අගෝචර විෂයක් ඒක. ගෝචර නැහැ. දැන් යම් කිසි කෙනෙක් ඇසුරු කරනකොට නූපන්න අකුසල් උපදිනවා නම්, උපන්න අකුසල් වැඩි දියුණු වෙනවා නම් ඒ පුද්ගලයා ඇසුරු කිරීම, ඒ පිරිස ඇසුරු කිරීම ඒක අගෝචරයක්. ඒ ස්ථාන ඇසුරු කිරීම අගෝචර ස්ථානයක්. යම් දේවල් ඔබ ජීවිතේ පරිභෝග කරනකොට ලෝභය නිතරම පුන පුනා වැඩෙනවා නම් ඔබට හිත මධ්‍යස්ත කරගන්න බෑ නම් ඒක අගෝචරයක්. එතකොට ඔබ හිත සංවර කරගන්නට ඒ දේවල් පිළිබඳව ඇලීමක් නැතුව ලෝකේ පරිහරණය කරන්න පුළුවන් වෙන තත්වයට ඔබේ හිත ගන්නට තරම් ඔබ දක්ෂ වන්නට ඕනේ. එතකොට ආචාර ගෝචර සම්පන්නයි කියලා කියන්නේ, ආචාර ගෝචරයෙන් යුක්තයි කියලා කියන්නේ ඔබ දන්නවා ඔබට හැසිරෙන්න පුළුවන් සීමාව මොකද්ද? ගෝචර වන විෂය මොකද්ද කියන එක ඔබ දන්නවා. අගෝචරය අතහැරලා ගෝචරය තුල ජීවත් වන්නට උත්සාහවත් වෙනවා. ඒ වගේම අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි. ඊටාම ස්වල්ප මාත්‍ර වූ වරදෙහි බය දකිමින් වාසය කරනවා. පොඩි වරදක් තමයි. හැබැයි පොඩි වරදේ වුණත් බය දකිනවා. පොඩි වරදෙත් බය දකින කෙනා ලොකු වැරදි කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහනේ. පුංචි වරදක වුණත් බය දකින කෙනා ලොකු වැරදි සිද්ධ කරනවා කියන එක කරන්නේ නැහැ. එතකොට දැන් අර බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී දේශනා කරනෝනේ භික්ෂුන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ කුද්දකානුකුද්දක ශික්ෂාපද වෙනස් වුණාට වෙනස් කරාට කමක් නැහැ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් විදිහට ඒ විවෘත අවකාශයේ තිබුණට ධර්ම සංගායක මහතෙරුන් වහන්සේලා තීරණය කරනවා කුද්දකානුකුද්දක ශික්ෂාපද වෙනස් කළ යුතු වන්නේ නැහැ. මොකද ආනන්ද තෙරුන් වහන්සේ විනිශ්චය කරගත්තෙත් නැහැ මොනවද කුද්දකානුකුද්දක ශික්ෂා කියලා. කුඩා අනුකුඩා ශික්ෂා කිව්වේ මොනවද කියලා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා අතර අර්බුදයක් තිබුණා. නැතිනම් මතවාදයන් තිබුණා. මොනවද කුඩා අනුකුඩා කියලා කියන්නේ කියන එක. ඒ නිසා කවුරුත් ඒක උල්ලංඝනය කළා මේකමයි කියන්න ගියේ නැහැ. ඒ නිසා එතනදී පොදුවේ සංඝයා හැටියට කතිකාවතක් ගොඩනැගුණා. නැතිනම් මහරහතන් වහන්සේලා විසින් තැබුවා කුද්දකානුකුද්දක ශික්ෂාපද වෙනස් කරන්නේ නැහැ කියලා. ඒ කුඩා ශික්ෂාපදයක් වෙනස් කළා කියලා කියන්නේ ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා ඊට පස්සේ විපර්යාසයන් හැමුවේ
භික්ෂු සංස්ථාව පෙළඹෙන අනිත් දේවලුත් වෙනස් කරගන්න. දැන් අද කාලේ වෙනකොටත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා නැතම් භික්ෂුන් වහන්සේලා සමහර වෙලාවට මේ රහතන් වහන්සේලා හැටියට තමාව හුවා දක්වා ගන්නට හදන ඇත්තු පවා මේ සමහරලාට කියනවා මේ විනය අද කාලේට ගැලපෙන්නේ අපි විනය වෙනස් කරන්නට ඕන කියලා. එතකොට විනය පිටකය වෙනස් කරන්නට නම් භාග්‍යතුන් වහන්සේ විසින් පනවාව දාලා දෙයක් වෙනස් කරන්නට ඒක සුදුසු දෙයක් නෙමෙයි. ඒක सिद्ध කරන්නට බුදුරජාණන් වහන්සේ නමක්ම හැරුණකොට වෙන කවුරුත් සමර්ථ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක නොවේ යුතු දෙයක්. මොකද අද එකක් වෙනස් කරනවා. හෙට තව කෙනෙකුට ගැලපෙන්නේ නැහැ කියනකොට එයා සහ එයාගේ කණ්ඩායමක් එකතු වෙලා තව එකක් වෙනස් කරනවා. එතකොට මේකේ සීමාවක් නැතුව ගිහිල්ලා Tamanට රුචි පරිදි ශාසන ධර්මයේ විනාශ කරන්නට පෙළඹෙනවා. ඒ නිසා ඒවා වෙනස් කරන්නේ නැහැ කියලා තීරණයකට එළඹෙනවා. නිසා අතීතයේ ඉඳලම ආපු ශික්ෂාපද ටික තියෙනවා. අනුමාත්‍ර වරදක් වුණත් අනුමාත්‍ර වරදෙහි බය දකිමින් වාසය කරන්න කියලා කියනවා. එතකොට ගිහි කෙනෙක් හැටියට ඔබ ඔබේ ජීවිතයේදී පොඩි වැරදක් ඒක කියලා තේරුණත් මම විහිළුවටනේ බොරුවක් කිව්වේ කියලා හිතුණත් විහිළුවටවත් ඒක නොකියන තැනට ඔබේ මනසපත් කරගන්න. ස්වල්ප මාත්‍ර වරදකටවත් පත්වන්නට එපා. එතකොට භික්ෂුන් වහන්සේ නමක් නම් අඩුම තරමේ ගහක උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමක් නම් ගහක කොළයක් කඩන තැන දක්වාවත් ඒක වරදක්. බීජගාම භූතගාම පාතව්‍යතාය පාචිත්‍යයන් කියලා කියන්නේ ඒක පාචිත්‍යාපත්‍ය. දුක්කටත් නෙමෙයි. දුක්කට කියන්නේ බොහොම සාමාන්‍යම වරදක්. ඊට වැඩිය බරපතල වරදක් තමයි පාචිත්‍ය කියලා කියන්නේ. ඒකට බීජගාම භූතගාම පාතව්‍යතාය පාචිත්‍යයන් කියලා කියනකොට ඒ උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමකට ඒ අමු පණ ඇති කොළ අතු ඉති කැඩීම පාචිත්‍යාපත්‍යක් ඇති කරනවා. එතකොට දැන් ඒ වගේ තැනක වුණත් භික්ෂුන් වහන්සේ නමක් දුක්කටයක්වත් සිද්ධ නොවන විදිහට තමන්ගේ සීලය අනුමාත්‍ර වරදෙහි බය දකිමින් වාසය කරන්නට උත්සාහවත් වෙනවා. තමන් අතින් පොඩි වරදක් වුණා කියලා දැනගත්තත් ඒකට ප්‍රතිකර්ම කළා ඒ සීල පාරිශුද්ධිය ඇති කරගන්නට උත්සාහවත් වෙනවා. ඒක තමයි සිල්වතාගේ ස්වභාවය. විහිළුවට නමුත් බොරුවක් කියුණා කියලා තේරුණා නම් තමන් නැවත සීලය සමාදන්වගෙන සීලය තුල සීල සීමාවෙහි හැසිරෙන්නට ඒ තුල හික්මෙන්නට උත්සාහ දරනවා. ඒ සිල්වතාගේ ස්වභාවය අනුමත්තේසු වජ්ජේසු බහිදස්සාවි කියලා එකයි කිව්වේ. ස්වල්ප මාත්‍ර උත්වර දෙහි බය දකින්න. භාග්‍යතුන් වහන්සේ මට මේ දේ පැනෙව්වේ මේක මේ විදිහට ආරක්ෂා කළ යුතු නිසා, මේක කුසලයේ නොවන නිසා, අකුසලයේ නිසා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසාත් ඒක අකුසල ධර්මයක් වන නිසාත් ඒ දෙයින් වැළැක්ම යහපතක්මයි කියලා තේරුම් අරගෙන ඒයින් වැළැක්ම පිණිස අපි කටයුතු කරනවා. ඒකයි අනුමත්තේසු වජ්ජේසු බහිදස්සාවි කියලා කිව්වේ. සමාදාය සික්ඛතේ සික්ඛාපදේසු ශික්ෂාපදයන්හි සමාදන්වගෙන ශික්ෂණය ලබනවා. ශික්ෂාපදයන් සමාදන් වෙලා ඒ ශික්ෂාපදයන් දැඩිවගෙන හැසිරෙනවා. ශික්ෂාපදයන්හි හික්මෙනවා යා මේ දේවල් තමන්ගේ ජීවිතය තුළ විදෙන්නට කැඩෙන්නට දෙන්නේ නැහැ කියලා. ඒකට ඒක පැවිද්දෙකුගේ පැවිදි ජීවිතයටත් ගිහි කෙනෙකුගේ ගිහි ජීවිතයටත් අදාළයි. කොහොමද සීල සංවරය එයා ඇති කරගන්න කියලා. එයාගේ ජීවිතේට සීලයෙන් ලැබෙන ශක්තිය එතකොට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අනවද්‍ය පැවැත්ම පිළිබඳව තමන්ගේ තියෙන අනවද්‍ය පැවැත්ම පිළිබඳව මෙනෙහි කරනකොට ඒක ලෝකෝත්තර ප්‍රතිපදාව පුරන කෙනෙකුට ඊටාම වටිනා සුවයක් වටිනා ප්‍රමුදිත බවක් ඇති කරනවා. ඒ ප්‍රතිපදාව ඉදිරි ටික පුරාගෙන යන්නට. ඒ නිසා තමයි අයම්පි ධම්මෝ නාත කරනෝ මේක කෙනෙකුට තමන්ගේ අනන්‍යතාවය හදලා තමන්ට තමන්ම සකස් කරන පිහිටක්. තමන්ට තමන්ම සකස් කරන පිළිසරණක් මේක. ඒ නිසා මේකට කියනවා නාථ කරන ධර්මයක් කියලා. ඊට පස්සේ පුනච්ච පරම් භික්ඛවේ භික්ඛු බහුස්සතෝ හෝති සුතධරෝ සුත සම්නිචයෝ. පුනච්ච පරම් භික්ඛවේ භික්ඛු බහුස්සතෝ හෝති සුතධරෝ සුත සම්නිචයෝ. එතකොට නැවත කෙනෙක් ශ්‍රාවකෙක් අපි හිතමු භික්ෂුන් වහන්සේ නමක් හෝ ගිහියෙක් හෝ කවුරු බහුස්සතෝ හෝති බහුශ්‍රුත වෙනවා. බහුශ්‍රුත කියලා ශ්‍රුත කියන්නේ අසන ලද කියන එකට. බහුස්සුත සුතන්ති කියලා කියන්නේ අපි අසන ලද්දේ. එතකොට ඒවා මේ සුතං කියලා කියන්නේ මා විසින් මෙසේ අසන ලදී කියන එකට. බහුස්සුත කියලා කියන්නේ බොහෝ අසන ලද. අහලා දැනගෙන තියෙන ගොඩාක් දේවල් බහුස්සුතෝ. සුතධරෝ අහපු දේවල් දරාගෙන ඉන්නවා. අහපු දේවල් එතනින් නැගිටිනකොට අර ඔඩොක්කේ තියෙන දේ බිමට වැටිලා යනවා වගේ අමතක වෙලා බිමට වැටිලා ගිහිල්ලා නැහැ. සුතධරෝ
අහගත්ත දේ දරාගෙන ඉන්නවා. සුත සම්නිචය. අහගත්ත දේවල් එකකට එකක් ගලපන්න පුළුවන් විදිහට එයා අහගත්ත දේවල් එක්ක එයාගේ ළඟ සම්නිචය බවක් තියෙනවා. රැස් කරගත්ත දේවල් ගොඩක් තියෙනවා. සුත සම්නිචය. එතකොට යේතේ ධම්මා ආදි කල්යාණා මජ්ජේ කල්යාණා පරියෝසాన කල්යාණා සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං අභිවදන්ති. මේ ලෝකේ යම් කිසි කෙනෙක් සාත්තං සබ්බ්‍යංජනං අර්ථ සහිත ව්‍යංජන සහිත කොට අර්ථ සහිතයි කියලා කියන්නේ ඒ කියන දෙෙහි අර්ථයක් තියෙනවා. ඒක ව්‍යංජන සම්පන්නයි. ඒක අක්ෂර විපරීත කරලා Tamanට ඕන විදිහට අකුරු කඩලා කියපු දෙයක් නෙමෙයි. Tamanගේ අර්ථය කියන්න ඕන වෙනකොට ඒ සඳහා මේ පදයක් අරගෙන pāli පදයක් අරගෙන අර ඉස්සා කියන වචනේ අරගෙන ඊර්ෂ්‍යා කළාම ඉස්සෝ වෙනවා කියලා අර ඉස්සා කියන pāli වචනේට සතා අරගෙන ඉස්සෝ කියලා අපි සාමාන්‍යයෙන් අද සිංහලෙන් පාවිච්චි කරන ඉස්සා කියන සතා පාලියෙන් ඉස්සා කියන ඊර්ෂ්‍යාවට මේ දෙක ඉස්සා නිසා තමයි ඉස්සෝ වෙන්නේ කියලා ඊර්ෂ්‍යාව නිසා ඉස්සෝ වෙනවාය කියලා මේ විදිහට අර ව්‍යංජනය Tamanට ඕන විදිහට සකස් කරගන්නවා. Tamanට ඕනේ අර්ථය දෙන්න හදනවා. ඒකට කියනවා නිවැරදිව අර්ථය දුන්නේ නැහැ කියලා. අනිච්ච කියනකොට අනිච්ච කියන පදේ ඡයන්න වරද්දලා දාලා අනිච්ච කළා උත්සාහවත් වෙනවා. ඒකේ ව්‍යංජන පෙරලියක් කරන්න. ඒකට අර්ථය වරද්දනවා. එහෙම නැතිනම් එක්ක ව්‍යංජනේ වරද්දනවා. නමුත් සාත්තං සබ්බ්‍යංජනං කියලා කියන්නේ මේ ශාසනයේ ධර්මයේ තුල එම අර්ථය විපරීත කරන්නත් බෑ. ව්‍යංජනේ විපරීත කරන්නත් බෑ. සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපූර්ණ. ඒක කේවල පරිපූර්ණයි. හැම පැත්තෙම පරිපූර්ණත්වයටපත් වෙලා තියෙන්නේ. ඒක කොහෙන් ගියත් චතුරාර්ය සත්‍ය ධර්මයට අපිට ගලපන්න පුළුවන්කම තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයට සංග්‍රහ කොට බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපි මේ විදිහට මේ දේවල් පිළිබඳව හඳුනා ගන්නකොට ඒකේ තියෙන කේවල පරිපූර්ණ භාවයක්. හාත්පසින්ම ඒක සම්පූර්ණ බවටපත් වෙච්ච බව. එතකොට මේ කේවල පරිපූර්ණ වුණ පරිසුද්ධ වුණ බ්‍රහ්මචර්යාව යම් කිසි කෙනෙක් ප්‍රකාශ කරනවා නම් තථා රූපාස්ස ධම්මා බහුසුතා. එබඳු කෙනා විසින් කියා දෙන ධර්මයේ බඳු සත්පුරුෂයෙක් විසින් ප්‍රකාශ කරන ධර්මය තථා රූපාස්ස එබඳු කෙනාගේ ධර්මය තමයි අහලා තියෙන්නේ. සුතා මොනවද ඒක? අහනවා. හොඳට දන්නවා. දතා. එතකොට දහතා කියලා කියනවා. ඒක හොඳට දරාගෙන ඉන්නවා දහතා. ඊට පස්සේ වචසා ಪರಿචිතා. ඒක යා වචනයෙන් නැවත පුරුදු පුහුණු කරනවා. මනසානුපෙක්ඛිතා. නැවත මනසින් යා හොඳින් සිහිපත් කළා ඒ අහගත්ත දේ දරාගත්ත දේ වචනයෙන් පුරුදු කරපු දේ යා නැවත හොඳට මනසින් අර්ථ ධාරණය කරගන්නවා. මනසානුපෙක්ඛිතා. දිට්ඨියා සුප්පටි විදිතා. තමාගේ දර්ශන විශ්යෙන් ඒක දකින්නට යා උත්සාහවත් වෙනවා. තමාගේ දැක්මක් විදිහට තමාගේ දර්ශන විෂය තුලින් නැවත ඒක දකින්නට පුරුදු වෙනවා. මේකත් නාත කරන ධර්මයක්. අයම්පි ධම්මෝ නාත කරනවා. මේකත් නාත කරන ධර්මයක්. බහුශ්‍රුත බව. ඕනෑම දහම් පර්යායක් පිළිබඳව කතා කරනකොට ඒ ධර්ම පර්යාය පිළිබඳව බැස ගන්නට හැකි නුවණක් අපි සතුව තියෙනවා නම් ඒ කෙනාට හිත හදා ගන්න හරි පහසුයි. එයා දන්නේ එකම දෙයක් ගැන නෙමෙයි. එයා ගොඩක් පැතිවලින් ඒක අහලා තියෙනවා. ඒ නිසා එයා ඒක දරාගෙන තියෙනවා. ඒක පුරුදු කරලා තියෙනවා. ඒක ඒ කෙනාට හිත හදා ගන්න එක ලේසි. ගොඩක් අමාරු නැහැ. මේ සුතා දහතා වචසා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිදිතා කියන මේ ගුණාංගයන්ගෙන් යුක්තව යා ධර්මය අහලා තියෙනවා. අහනවා දතා දරා ගන්නවා. දැන් කෙනෙකුට මේ ක්‍රමය මතක තියාගන්න කෙනෙකුට පාඩම් කරන දරුවෙකුට උනත් ඉතාමත් වැදගත් වෙන මේ ක්‍රමවේදයක් න්‍යායක්. ඒක හොඳට අහන්න අහගත්ත දේ හොඳින් හිතට පිළිවෙලට අපහු මානසිකාරය කරන්න පුළුවන් වෙන විදිහට ධාරණය කරගන්න ඒකේ සටහන් මනසින් සටහන් තබා ගනිමින් ඊට පස්සේ ඒක පුළුවන් නම් වචනයෙන් නැවත පුනරුච්චාරණය කරමින් පුරුදු කරන්න හොඳට. ඊට පස්සේ මනසින් ඒකට අදාළ මාතෘකා විදිහට බෙදාගත්ත දෙයට මනසින් අදාළ විදිහට එහි අර්ථය විමසන්නට පුරුදු වෙන්න. ඊට පස්සේ ඒක තමාගේ දැක්මක් ලෙස ඒ පිළිබඳව දකින්න පුරුදු පුහුණු වෙන්න. මේක බොහොම දීර්ඝ ලෙස වෙනමම දක්වන්නට පුළුවන් මනෝවිද්‍යාත්මක පාඩමක් මේකේ වෙනම කරන්න පුළුවන් කරුණු ටිකක් තමයි
මේ සුතා දහතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විදිතා කියන මේ කරුණ ටික. එතකොට අර බහුශ්‍රృత කෙනෙක් වෙන්න නම් අපි අර විදිහට පරිසුද්ධ වුණ භ්‍රමචර්යාව ප්‍රකාශ කරන පරිසුද්ධ වුණ ලෝකෝත්තර ප්‍රතිපදාව පිළිබඳව අපට කියලා දෙන සත්පුරුෂයෙක්ගෙන් අපි හොඳට ධර්මයේ පිළිබඳව අහනවා, දරා ගන්නවා, පුරුදු පුහුණු කරනවා, ඒ අනුව මානසිකාරය පවත්වනවා, අපේ දර්ශනය ඊට අනුරූප ලෙස පිරිසුදු බවට පත් කර ගන්නවා. එතකොට මෙන්න මේකත් නාථ කරන ධර්මයක්. දැන් සීලයෙන් යුක්තයි. ඒකේ නම් හොඳට බහුශ්‍රృత බව උපදව ගැනීම සඳහා උත්සාහවත් වෙනවා. ධර්ම න්‍යායන් පිළිබඳව එයා හොඳින් හඳුනා ගන්නවා. ඒවා අහලා දරාගත් කෙනෙක් බවට පත් වෙනවා. ඒකට කියනවා නාථ කරන ධර්මයක්. අයම්පි ධම්මෝ නාථ කරනවා. එයා අනාථ වෙන්නේ නැහැ. එයා දැනුමින් අනාථ වෙන්නේ නැහැ. අරයා චර්යාවෙන් අනාථ වෙන්නේ නැහැ. එයා හොඳ නිර්වද්‍ය චර්යාවෙන් ඉන්නවා. මෙයා දැනුමින් අනාථ වෙන්නේ නැහැ. එයා බහුශ්‍රృతයි අහලා එයාගේ දෙයක් බවට ඒක පරිවර්තනය කරගෙන තියෙනවා. එනිසා එයා දැනුමින් අනාථ වෙන්නේ නැහැ. එයා සනාතයි. මේකත් කෙනෙක් හදන සනාත කරන ධර්මයක්. ඊට පස්සේ පුනච පරම් භික්කවේ භික්ඛු කල්යාණ මිත්තෝ හෝති කල්යාණ සහායෝ. පුනච පරම් භික්කවේ භික්ඛුන් මහණෙනි නැවත භික්ෂුව කල්යාණ මිත්තෝ හෝති කල්යාණ මිත්‍රයින් නැති කෙනෙක් බවට පත් වෙනවා. එයා ඇසුරු කරන අය, ඇසුරු කරන යාළුවෝ, එකට ජීවත් වෙන අය කල්යාණ මිත්තෝ, කල්යාණ මිත්‍රයෝ, යහපත් අය. කල්යාණ මිත්‍රයින් ගැන කියනකොට මේ වචන ටිකක් තියෙනවා. කල්යාණ මිත්තෝ, කල්යාණ සහයෝ, කල්යාණ සම්පවංකෝ. එතකොට මේ කල්යාණ මිත්තතා කියලා කියන්නේ කලන මිතුරන් ඇති බව, කලන මිතුරන් ඇති ලක්ෂණ. ඒක තමයි කල්යාණ මිත්තෝ කියලා කියන්නේ. එතකොට කල්යාණ මිත්‍රෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. එතකොට කල්යාණ සහයෝ, කල්යාණ මිත්‍ර හිටියට වැඩක් නැහැ. කල්යාණ මිත්‍ර සහාය කොට නැත්තම්. තමන් හඳුනන කල්යාණ මිත්‍රෝ ඉන්නවා. වැඩක් නැහැනේ කල්යාණ සහාය ලැබෙන්නේ නැත්තම්. ඒ අයගෙන් කල්යාණ සහාය, කලන මිතුරන් සහාය කොට ඉන්නේ. ඔබත් එක්ක එකට ජීවත් වෙන්නේ. ඔබට යම් කිසි දෙයක් ඔබ කඩාගෙන වැටීමක් තියෙනකොට ඔබත් එක්ක එකට එකතු වෙන්නේ. ඔබත් එක්ක ඉන්න කල්යාණ මිත්‍රයෝ, ඒ අයගෙන් තමයි සහාය ලැබෙන්නේ. එතකොට කල්යාණ මිත්‍රෝ ඉන්නත් ඕනේ. කල්යාණ මිත්‍රයෝ සහාය කොට ඉන්නත් ඕනේ. ඒ අයත් එක්ක තමයි ඔබේ හැසිරීම තියෙන්නට ඕනේ. ඒ අයත් එක්ක තමයි ඔබේ දේවල් බෙදා හදා ගන්නට තියෙන්නේ. මොකද ඒ අය කල්යාණ මිත්‍රය තමන් අධර්මයේ කියමු කරවන්නේ නැහැ. ධර්මයක් තමයි කතා කරන්නේ. ධාර්මික මගක් තමයි පෙන්වන්නේ. අධාර්මික කමක යෙදවීමක් කරන්නේ නැහැ ලෝකේ කවදාවත් කල්යාණ මිත්‍රයෙක්. එයා ධාර්මික මගක යෙදවීමක් තමයි සිදු කරන්නේ. ඒ නිසා එයා කල්යාණ සහයයි. ඒකට කියනවා කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා කියලා. ඊට පස්සේ තුන්වෙනි කාරණාව තමයි කල්යාණ මිත්‍ර සම්පවංකතා කියලා කියන්නේ. කල්යාණ මිත්‍ර සම්පවංක. ඒකට කල්යාණ මිත්‍ර සම්පවංකෝ කියලා කියන්නේ තමා කල්යාණ මිත්‍රයන් පිළිබඳව නැමුණු කෙනෙක්. කලන මිත්‍රෝ ඉන්නවා, කලන මිතුරන් සහාය කොට ඉන්නවා. තමන් කලන මිතුරන්ගේ වචනය පිළිබඳව නැමුණු කෙනෙක් බවට පත් වෙනවා. ඔබට කල්යාණ මිත්‍රයෝ හිටියත් වැඩක් නැහැ. කල්යාණ මිත්‍රයෝ ඔබට උදව් කළත් ඇති වැඩක් නැහැ. ඔබ කල්යාණ මිත්‍රයින්ගේ වචනේ ගරු කරන්නෙක් නෙමෙයි නා. ඔබට ඕන විදිහට ජීවත් වෙනවා නම් තේරුමක් නැහැ. ඒ නිසා කල්යාණ මිත්‍ර සම්පවංකතාවය කියලා කියනවා ඔබ කල්යාණ මිත්‍රයින් පිළිබඳව නැමුණු මනසක් තියෙන්නට ඕනේ. කල්යාණ මිත්‍රයෙක් වචනයක් කියලා දෙනකොට ඒක පිළිගන්න තරම් අනතිමානී ගුණයක් ඔබ සතුවන්නට ඕනේ. ලෝකේ ගොඩාක් දෙනෙක් සතුව තියෙන දුර්ගුණයක් හැටියට මම දකින දෙයක් තමයි හොඳට කතාබස් කරලා ඔබේ රුචිකත්වය අනුව ඉන්නකම් ඔබ ගරු කරනවා, ඔබ හොඳ කියනවා, ඔබ ඒ අයත් එක්ක හොඳින් වාසය කරනවා, ඒ අයත් එක්ක ඔබ සහාය කොට ඉන්නවා. හැබැයි ඔබ හිතන දෙයකට ප්‍රතිවිරුද්ධව කරුණු කිව්ව ගමන් ඒකෙන් වළක්වන්නට උත්සාහවත්, ඔබ කැමති දෙයින් ඔබ වළක්වන්නට උත්සාහවත් වුණ ගමන් ඒ සඳහා ඔබට අවවාද කළ ගමන් අර කල්යාණ මිත්‍ර භාවයේ පැත්තකින් තියලා ඔහුත් එක්ක කිපෙන්න යනවා. තරහ ගන්නවා. හිතෙන් ගැටීම් ඇති කර ගන්නවා. ඊට පස්සේ ඔය හිටියට ඔයා මෙහෙමනේ කියලා ඉවරලා ඒ ගැන හිතින් දේවල් ගොඩනගාගෙන සමහර වෙලාවට තව අනිත් අයත් එක්කත් කියලා අර කල්යාණ මිත්‍ර සහාය සම්පූර්ණයෙන්ම අහිමි කරගන්නවා. එම වෙන්න එපා.
කල්යාණ මිත්‍ර සම්පවංකතාවය ඊටාම වැදගත් වෙනවා. කල්යාණ මිත්‍රය කියලා කියන්නේ Tamanට හිතෙන හැමදේම හරි කියලා ඒ හැම දෙයක්ම අනුමත කරන කෙනෙක් නෙමෙයි. ඔබට වෙන්න පුළුවන් හානියක් පෙන්වලා දීලා ඔබට වෙන්න පුළුවන් වටිනාකමක් පෙන්වලා දීලා හොඳ දේ ඔබව යොදවන්නට උත්සාහවත් වන කෙනෙක් තමයි කල්යාණ මිත්‍රය කියලා කියන්නේ. එනිසා කල්යාණ මිත්‍ර සම්පවංකතාවය ඇති කර ගන්නවා නම් ඔබ ඔහුත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. ඔබ ඒ කරුණ දැනගන්නවා. ඇයි මෙහෙම කියන්නේ කියන එක. අර ජෝතිපාල මානවකයා සහ ගටිකාර බ්‍රාහ්මණ ඒ යාළුවගේ කතාවේදී ඒකනේ සිද්ධ වෙන්නේ. ඉතින් ගටිකාර බ්‍රාහ්මණතුමා ජෝතිපාල මානවකයාට කියනවානේ භාග්‍යවතුන් වහන්සේ දකින්න යමු කියලා. යන්නේ නැහැ. ඒ ශ්‍රමණයා දැක්කා කියලා මට ඇති වැඩේ මොකද්ද කියලා අහනවා. මුඩු මහන දැක්කා කියලා මට ඇති වැඩේ මොකද්ද කියලා. මේ මහබෝසතාණන් වහන්සේ. ඊට පස්සේ යන් කියලා බැරිම තැන හිස අරගෙන වතුරේ ඔබනවා. ඊට පස්සේ තමයි කවදාවත් මගේ යාළුවා මට මෙහෙම සලකලා නැහැ. මට මේ විදිහ දෙයක් කරන්න හිතන්නේ නැහැ. මෙහෙම කරේ මොකක් හරි හිතන විශේෂත්වයක් තියෙනවා කියලා කල්පනා කරන්නේ. ඇයි? කල්යාණ මිත්‍ර සම්පවංකතා. තමන් කලන මිත්‍ර පිළිබඳව නැමිලා ඉන්නවා. නැමිලා නැත්තම් කල්යාණ මිත්‍ර සම්පවංකතාවේ නැත්තම් මොකද වෙන්නේ? ගැටෙනවා. මේ මිනිස්සයා මට ගහන්න ආවනේ අද. ආයෙනම් කතා කරන්න හොඳ නැහැ කියලා ඒකත් එක්ක ගැටිලා ඇති කරගන්න. ඔබ ඔබේ ජීවිතේට පොඩ්ඩක් නැඹුරු වෙලා බලන්නකෝ. ඔබ කල්යාණ මිත්‍රයින් එක්ක අර්බුද ඇතිවන්නට ඔබේ ජීවිතේ ඕන තරම් පුළුවන්කම තියෙනවා වචන එක දේවල්. එතකොට සාමාන්‍යයෙන් හිතේ කෙනෙක් ගැන අමනාපයක් ඇති වුණාම හිතේ ස්වභාවය තමයි එයා ගැන වැරදිම තමයි හිතින් පෙන්වලා දෙන්න පටන් ගන්න. හොඳ දේවල් නම් පෙන්වලා දෙන්නේ නැහැ. එතකොට හිත මුලාවටපත් වෙනවත් අනික් කෙනෙක් ගැන ඊට පස්සේ තරහ උපද්දගෙන අපි ඊට පස්සේ පුද්ගල දෝෂාරෝපණයකට යනවා. අන්තිමේටම අර කලන මිතුරන් කෙරෙහි නැමුණා වූ කම අපි අයින් කරගෙන ගිහිල්ලා අනාථෙක් වෙනවා. කල්යාණ මිත්‍ර පිළිසරණෙන් අනාථෙක් වෙනවා අපි. එනිසා කෙනෙකුගේ ජීවිතය සාර්ථක වන්නට නම් ඔහුට පිහිටක් තියෙන්නට ඕනේ. ඔහුට තව පැත්තකින් ලැබෙන පිහිටක් තමයි කලන මිතුරන්ගෙන් ඔහුට ලැබෙන පිහිට. කල්යාණ මිත්‍රයන්ගෙන් ඔහුට ලැබෙන පිහිට සහ පිළිසරණ කියන එක. එතකොට මෙන්න මේ විදිහට මේකත් නාත කරන ධර්මයක්. එයා සීලයේ හික්මෙන කෙනෙක් හොඳයි. එයා බහුශ්‍රත කෙනෙක්. ඒ වගේම එයා හොඳ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන පුද්ගලෙක්. ඊට පස්සේ ඊළඟ කාරණාව පුනච පරම් භික්ඛවේ භික්ඛු සුවචෝ හෝති සෝවචස්ස කරණේහි ධම්මේහි සමන්නාගතෝ. මහණෙනි නැවත ඒකේනා සුවචෝ හෝති. සුවච පුද්ගලයෙක් බවට පත් වෙනවා. සුවචෝ හෝති. සෝවචස්ස කරණේහි ධම්මේහි සමන්නාගතෝ. සෝවචස්ස කරන ධර්මයන්ගෙන් සමන්නාගතයි. සුවච කියලා කියන්නේ කීකරුයි කියන එක. සුවච කියලා කියන්නේ කීකරුයි කියන එක. එතකොට සුවච කියලා කියන්නේ යහපත් වචන ඇති කියන එක. තව පැත්තකින් කිව්වා. එතකොට තමන්ගේ යහපත් වචන තියනවා කියන එක ගැනම නෙමෙයි කියන්නේ යහපත් වචනයක් තව කෙනෙකු පෙන්වා දෙනකොට ඒ පෙන්වා දෙන වචනය පිළිගන්නට තරම් අනතිමානී ගුණයකින් යුක්තයි කියන එක. ඒක තමයි සුවචයි කියලා කියන්නේ. රාහුල තෙරුන් වහන්සේ හරි සුවචයි. සමහර වෙලාවට උන්වහන්සේව පරීක්ෂා කරලා බලන්නට කියලා අර වැඩිහිටි භික්ෂුන් වහන්සේලා උන්වහන්සේගේ ගුණය පරීක්ෂා කර බලන්නට නිසාම අර ඉදල් කොහු ආදී අපිලිවලට දාලා එක තෙරුන් වහන්සේ නමක් අහනවා රාහුල තෙරුන් වහන්සේ අසලින් වඩිනකොට කවුද මේ ඉදල් මේ විදිහට ඉදල් කොහු අපිලිවලට දැම්මේ කියලා. එතකොට අනිත් භික්ෂුන් වහන්සේ අහනවා මේ රාහුලවත් මේ පැත්තෙන් ගියාද කියලා. හරියට රාහුල තෙරුන් වහන්සේ ඒක අපිලිවලට දානවා වගේ. එතකොට රාහුල තෙරුන් වහන්සේ ගිහිල්ලා මම කොහෙද අපිලිවලට ඔව තිබ්බේ කියලා අර කටුවිත්තක් නූල් බෝලෙට පැටලෙනවා වගේ පැටලෙන්න යන්නේ නැහැ. රාහුල තෙරුන් වහන්සේ ස්වාමීනි වරදක් වූවා නම් සමා වෙන්න කියලා අපිලිවලට තිබුණ ටික පිළිවෙලින් තබලා උන්වහන්සේ වැඩම කරනවා. උන්වහන්සේ අර දේ සුවචයි උන්වහන්සේ හරි කීකරුයි. බුදුරජාණන් වහන්සේගේ ඒ ගිහි කල බෝධිසත්ව කාලේදී පුත්‍ර රත්නයයි මම කියලා මානයක් උන්වහන්සේට තිබුණේ නැහැ. උන්වහන්සේ බොහොම සුවචව අනතිමානීයව වැඩ වාසය කළා. අන්න ඒ වගේ සුවච වන්නට ඕන.
කෙනෙක් අවවාදයක් පෙන්වා දෙනකොට ඒ අවවාදයේ පිළිබඳව නැමිලා ඒක පිළි අරගන්නට පුළුවන් මනසක් අපිට තියෙන්නට ඕනේ. ඒකට තමයි සුවච බව කියලා කියන්නේ. සෝචස්ස කරණෙහි ධම්මේහි සමන්නාගතෝ කියනකොට සෝචස්ස කරන ධර්ම කියලා අපිට ධර්ම ගොඩාක් ගැන කතා කරන්න පුළුවන්. හැබැයි මෙතනදී අපි පොදුවේ හඳුනාගන්නෙමුකෝ සෝචස්ස කරන කියන වචනේ පමණක්. සෝච බව ඇති කරන තව ධර්ම මනස එතනට පරිණත කරන ධර්ම වලට කියනවා සෝචස්ස කරන ධර්ම කියලා. කමෝ පදක්කිනක් ගාහි අනුශාසනික අනුශාසනාව වැඩිහිටියෙක් පොඩි කෙනෙක් නමුත් කරන අනුශාසනාව කමෝ ඒක ඉවසනවා. පදක්කිනක් ගාහි ඒක දකුණතින් ගන්නවා කියලා කිව්වේ මේක මේ පදක්කිනා කියලා කියන්නේ. ඒ කියන්නේ ගෞරවාර්ථයෙන් මේක කියන්නේ. දක්ෂිනා කියලා කියන්නේ අපි ප්‍රදක්ෂිනා කියලා කියන්නේ පැදකුණු කරනවා කියන එක. එතකොට අපි පැදකුණු කරන්නේ දැන් දකුණු අත ගරුකල යුත්තා දිශාවට තබලා. හිතන්නකෝ අපි රුවන්වැලි සෑය ළඟට ගියා කියලා. එතකොට අපි ප්‍රදක්ෂිනා කරන්නේ දකුණු අත මහසෑය දිහාට තියෙන විදිහට තමයි ප්‍රදක්ෂිනා කරන්නට පටන් ගන්න. එතකොට ඒ දක්ෂිනාව කියලා කියන්නේ නැතිනම් දක්ෂිණ පැත්ත කියලා කියන්නේ ගෞරවාර්ථයෙන් අපි ගෞරව කරනවා කියන එක. එතකොට දැන් පදක්කිනක් ගාහි කියලා කියන්නේ අර කමෝ ඉවසනවා වචනය ඒ වගේ මේ වචනයට ගරු කරනවා. නිදහිනංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සිනා නිග්ගයිහවාදින් මේදාවෙන් තාදිසම් පණ්ඩිතම් භජේ තාදිසම් භජමානස්ස සෙය්‍යෝ හෝතින පාපියෝ කියනවානේ. හරියට නිදහිනංව පවත්තාරං හරියට නිධානයක් පෙන්වලා දෙනවා වගේ. පවතින නිධානයක් පෙන්වලා දෙනවා වගේ. යම් කිසි කෙනෙක් වරදක් පෙන්වලා දෙනකොට තමන්ගේ ජීවිතයේ තියෙන වරදක් පෙන්වා දෙනවා නම් නිග්ගයිහවාදින් තමන්ට නිග්‍රහ කරලා වුණත් නුවණැත්තෙක් වරදක් පෙන්වා දෙනවා නම් තාදිසං පණ්ඩිතං භජේ ඒ බඳු නුවණැත්ත ඇසුරු කරන්න. තාදිසං භජමානස්ස ඒ නුවණැත්ත ඇසුරු කරන කෙනාට සෙය්‍යෝ හෝතින පාපියෝ. සෙය්‍යෝ හෝතින පාපියෝ දියුණුවක්ම වෙනවා. යහපතක්ම වෙනවා. අයහපතක් කවදාවත් වෙන්නේ නැහැ. ඒ නිසා සෝචස්ස කරන ධර්මයක් අපේ ජීවිතය තුළ තියෙන්නට ඕනේ. මේකට කියනවා නාත කරන ධර්මයක්. කෙනෙකු සතු සුවච බව තියෙනවා නම් කමෝ පදක්කිනක් ගාහි බව තියෙනවා නම් ඉවසනවා නම් අනුශාසනාවක් පදක්කිනක් ගාහි අනුශාසනාව තියෙනවා නම් අනුශාසනාව ගරු කොට ගන්නෙක් නම් ඒ කෙනා නාත කරන ධර්මයේ මත පිහිටි පුද්ගලයෙක්. මේ පුද්ගලයාට කියනවා නාත කරන පුද්ගලයෙක් කියලා. එයාට ඒ පැත්තෙන් පිහිටක්ම වෙනවා. එයාට යහපතක්ම වෙනවා. පිළිසරණක් තියෙනවා. පුනච පරම් භික්කවේ යානිතානි සබ්‍රක්‍මචාරේනං උච්චාවචානිකින් කරණීයානි. මහන්නේ නැවතත් සබ්‍රක්‍මචාරීන්ට කියන්නේ තමන් එක්ක එකට ඉන්න අයට. ගෙදරක ඉන්න කෙනෙක් නම් ඔබට ඔබේ ගෙදර ඉන්න අනිත් අයට ඔබේ සමහරට අසල්වැසියන්ට වන්නට පුළුවන්. ගෙදර ඉන්න අයට. ඔතකොට යම්කිසි උච්චාවචානිකින් කරණීයානි උස්මහත් කුදුමහත් කටයුතු තියෙනවා. උපකාරයක් විය හැකි ඒ අයට උදව්වක් කරන්න අවශ්‍ය කටයුතු තියෙනවා. තත්ත දක්ඛෝ හෝති අනලසෝ. එතනදී ඔබ දක්ෂයෙක් වෙනවා. ඒක හොඳට කළමනාකරණයෙන් තමන්ගේ දේට හානියක් වෙන්නේ නැති වෙන්නත් කරනවා. අනලස්ස එකෙන් කළ යුතු දෙයක් තියෙනවා නම් ඒ දේ කරන්නෙක් බවට පත් වෙනවා. දක්ඛෝ හෝති අනලසෝ తත්‍රපායයන් විමංසාය සමන්නාගතෝ. එයසුරු කරගෙන හොඳට නුවණින් ඒ කටයුතු කරන්නෙක් බවට පත් වෙනවා. අලංකාතුන් අලං සංවිධාතුන් මේ දේ කරනවා මේ ලෙස මේ සංවිධානය කරනවා කියලා ඒ අනුන් එක්ක තමන් එක්ක එකට ඉන්න අය තමන් එක්ක එකට වාසය කරන අය භික්ෂුන් වහන්සේ නමක් නම් එකට ගුණධම් පුරන අය එකට ධර්මයේ හැසිරෙන අය එයාට කියන වචනයක් සබ්‍රහ්මචාරී කියලා. සබ්‍රහ්මචාරී එකට එකතු වෙලා එකට ධර්මයේ හැසිරෙනවා. මේ එකට ජීවත් වෙන අය පිළිබඳව ඒ අයගේ කුදුමහත් කටයුතු පිළිබඳව තමන්ගේ වේ යුතු දෙයක් තියෙනවා නම් තමන්ගේ වේ යුතු දේ හොයලා බලලා සිද්ධ කරනවා. එතකොට ඒ කෙනාට පිහිටක් තියෙනවා. ඒ කෙනාට පිළිසරණක් තියෙනවා. තමන්ට දෙයක් වෙනකොට අනුන් ඇවිල්ලා බලනවා. හැබැයි අපි උදව් කරන්නේ බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි දෙයක්. එතකොට මෙන්න මේකත් අයම්පි ධම්මෝ නාත කරනෝ මේක නාත කරන ධර්මයක්. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ නැවත දේශනා කරනවා පුනච පරම් භික්ඛවේ භික්ඛු ධම්මකාමෝ හෝති පිය සමුදාහාරෝ. මහන් නැවත කෙනෙක් ධම්මකාමෝ එයා හොඳට ධර්මකාමී කෙනෙක් වෙනවා. ධර්මයට එයා හරි කැමති ධර්මයට ලැබී පිය සමුදාහාරෝ හොඳ ප්‍රිය භවෙන් යුක්තව කටයුතු කරනවා.
අභිධම්මේ අභිවිනයේ උලාර පාමොජ්ජෝ. අභිධර්මයේහි අභිවිනයෙහි ඊටමත් ගැඹුරු අභිධර්මයේහි එයා උලාර පාමොජ්ජෝ. ඒක අහනකොට නිදාගෙන නිදි කිරා වැටෙන්න යන්නේ තේරෙන්නේ නැති දේ නැවත නැවත පිළිවිසමින් ඒ පිළිබඳව අහමින් ඒ පිළිබඳව මහ ප්‍රමුදිත බවකින් කටයුතු කරනවා. අභිවිනය කියලා කියන්නේ භික්ෂුන් වහන්සේ නමකට නම් ඒ කන්දක පරිවාර ආදී විනය අභිවිනය කියලා කියනවා. එතකොට මෙන්න මේ අභිවිනය ආදීෙහි උන්වහන්සේ බොහොම ගැඹුරින් මේ දේවල් අහන්න, මේ දේවල් දරා ගන්න, මේ දේවල් පිළිබඳව අධ්‍යයනය කරන්න බොහොම කැමැති. උලාර පාමොච්චෝ. එතකොට ගිහි කෙනෙක් නම් ඔබට ඊටමත් ගැඹුරු ධර්ම කාරණා අහනකොට අපෝ ඔක්කොම නිවන් දකින්න ඕනේද? අභිධර්මය කියන දේ නැතුව අපිට මේ සූත්‍රයක් අහලා විතරක් නිවන් දකින්න බෑද කියන එකකට යන්නේ නැතුව ඊටමත් නුවණින් කල්පනා කරමින් නුවණින් දකිමින් ඒ පිළිබඳව එයා හොඳට යමු කන් ඇතුව උත්සාහවත් වන්නට වෙනවා. ඒ පිළිබඳව නැමුණු මනසින් උලාර පාමොජ්ජෝ වාසය කරනවා. ඒ වගේම ඔබේ ජීවිතය ඔබ හැසිරිය යුතු ආකාර, ඔබ හික්මීම ලැබිය යුතු පැති ගැන කතා කරනකොට ඒක බොහොම ඕනෑකම් ඇතුව වාසය කරන්නෙක් බවට පත් වෙනවා. අයම්පි ධම්මෝ නාත කරනවා. මේකත් ඔබේ ජීවිතයට පිහිට හදලා දෙන, පිළිසරණ හදලා දෙන තවත් එක ධර්මයක්. ඒ වගේම පුණජ පරම් භික්ඛවේ භික්ඛු ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය. නැවතත් මේ ශාසනයේ භික්ෂුව ආරද්ධ විරියෝ හෝති. ආරද්ධ වීරයෙන් අරඹු වීරයෙන් යුක්තව වාසය කරනවා. ආරද්ධ විරියෝ පටන් ගත්ත වීරයෙන් යුක්තව වාසය කරනවා. කොහොමද? අකුසලානං ධම්මානං පහනාය. අකුසල ධර්මයන් දුරු කරන්නට, කුසලානං ධම්මානං උපසම්පදාය. අකුසල ධර්මයන් දුරු කරන්නට, කුසල ධර්මයන් වැඩි දියුණු කරන්නට ඒකේනා එළඹු වීරයෙන් යුක්තව කටයුතු කරනවා. එතකොට එයා නැවත නැවත උත්සාහවත් වෙනවා. නැවත නැවත වීරිය වඩනවා. කුමකටද? අකුසල් ටික ඈත් කරලා දාලා ඉවත් කරලා දාලා කුසල ධර්ම ඉපදීම. එයා චිත්ත භාවනාවෙන් යුක්තයි. එයා සිත පිළිබඳව නැමිලා ඉන්නවා. සිතේ අකුසලයක් උපදිනකොට ඒ අකුසලයේ නැවත නැවත ඇතිවන්නට නොදී ඒක දුරු කරන්නේ කොහොමද? හිත කුසලයේ පැත්තට බර කරලා කුසලයේ පැත්තට නැඹුරු කරලා වාසය කරන්නේ කොහොමද? මෙන්න මේ පිළිබඳව ආරද්ධ වීරිය ඇතුව වාසය කරන කොහොමද? තාමවා දල්හ පරක්කමෝ ස්ථාවරව කෙනෙකුට ඒ தત્ත්වය දරාගෙන යන්න බෑනේ. ගොඩ කාලයක් පටන් ගනි පැයකින් ඉවරයි. එක දවසකින් දෙකකින් ඉවරයි. දවස් දෙක තුනක වැඩසටහන ගිහිල්ලා දත් මිටි කාගෙන හරි ඒ ටිකේ ඉඳලා හැබැයි එතනින් එහාට ජීවිතේ වෙන්නේ නැහැ. තාමවා. නමුත් ඒක දැඩි ලෙස ස්ථාවරව කරනවා. දල්හ පරක්කමෝ දැඩි පරාක්‍රම වීරයකින් පවත්වාගෙන යනු ලබන දැඩි වීරයක් ඇතුවේදී සිද්ධ කරනවා. අනික්කිට දුහුරෝ කුසලේසු ධම්මේසු කුසල ධර්මයන් පිළිබඳව අත් නොහැරියා වූ වීරිය ඇතුව වාසය කරනවා. අනික්කිට දුහුරෝ අයම්පි භික්ඛවේ භික්ඛු ආරද්ධ වීරියෝ විහෙරති අකුසලානං ධම්මානං. මේ විදිහට අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය කිරීම පිණිස, කුසල ධර්මයන්ගේ දියුණුව පිණිස කෙනෙක් මේ හොඳින් වාසය කරනවා නම්, උත්සාහවත් වෙනවා නම්, වීරය කරනවා නම් අයම්පි ධම්මෝ නාත කරනවා. මේක නාත කරන ධර්මයක්. පුණජ පරම් භික්ඛවේ භික්ඛු සන්තුට්ඨෝ හෝති ඊතරීතර චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පච්චේ බේසජ්ජේහි. නැවතත් පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය බෙහෙත් ආදිය පිළිබඳව කෙනෙක් සන්තුට්ඨෝ ලද දෙයින් සතුටු වන්නට පුළුවන් ගුණයකින් යුක්තයි. ලද දෙයින් සතුටු වන්නට පුළුවන් ගුණයකින් යුක්තයි. ලද දෙයින් සතුටටපත් වීම කියන දේ මේ ශාසනයේ කෙනෙකුට අත්‍යවශ්‍ය වන දෙයක්. මේ ශාසනයේ කෙනෙකුට අත්‍යවශ්‍ය වන දෙයක්. එතකොට එබඳු ගුණයෙන් යුක්තයි. එතකොට මම හිතනවා මේක ජීවිතේට ඊටාම වැදගත් ගුණාංගයක් සන්තුට්ඨෝ කියන මේ දේ. සතුටු වීම, ලද දෙයින් සතුටු වීම කියන දේ. ඒ නිසා අල්පේච්ඡ සන්තුට්ඨිතාදී ගුණ නිතර වර්ණනා කරනවා ශාසනය. මේක ටිකක් මේක ඇතුළාන්තයේ පිළිබඳව කතා කරොත් හොඳයි කියලා මම අදහස් කරනවා. ඉතින් ඒක ඉදිරියේදී වැඩිදුරට සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා. කොහොමද අල්පේච්ඡ සන්තුට්ඨිතාදී ගුණධර්ම කියලා කියන්නේ කියන එක ගැන. මොකද ඒක කතා කරන්න ගියොත් අපිට කාලය ගොඩක් අවශ්‍ය වෙනවා ඒ කාරණාව ගැන කතා කරන්න. ඒකට ඊළඟට සතිමා හෝති පරමේන සතිනේපක්ඛේන සමන්නාගතෝ. සිහියෙන් යුක්තව වාසය කරනවා පරමෝ සතියෙන් යුක්තව නේපක්ක ප්‍රඥාවෙන් ඒතන සිහි පැවැත්ම සඳහා තියෙන නුවණිනුත් යුක්තයි සිහියෙන් යුක්තව වාසය කරනවා. ඊට පස්සේ
අවසාන කාරණාව ලෙස පුනච පරම් භික්ඛවේ භික්ඛු පඤ්ඤවා හෝති උද්‍යත්තගාමිනියා පඤ්ඤාය. උද්‍යත්තගාමිනී ප්‍රඥාවෙන් යුක්තයි. විපස්සනා ප්‍රඥාව උපදව ගැනීම සඳහා එයා වෑයම් කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට එයා ප්‍රඥාව කියන දේ එයාගේ ජීවිතේ පුරාවට සිද්ධ කරන ජීවිතේ පුරාවට දියුණු කරන කෙනෙක්ව ඉන්නකොට උද්‍යත්තගාමිනී ප්‍රඥාව වඩන කෙනෙක් වෙනකොට එයා සනාතව වාසය කරනවා. ඒකට මේ අවසාන කරුණු කිහිපය තේරුම් ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඉදිරියේදී මේ කරුණු තව වැඩි දුරටත් ඔබට පැහැදිලි කරන්නට ඒ ඔස්සේ කරුණු කාරණා ගෙනහැර දක්වන්නට අදහස් කරනවා. ඉතින් අද දවසේදී දේශනාව අපි අවසන් කරනවා. ඒ කරුණු ටික පදනම් කරගෙන අපි ඊළඟ දවසේදී තවදුරටත් සාකච්ඡා කරමු. කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් හැමදිනම සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් දෙවියන්ටත් අපි අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා මල්ලිකා රණවීර මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා රණවීර පවුලේ මිය පරලෝකීය ඒ පින්වත් පිරිසට පුණ්‍යානුමෝදනා කරන්නට මිය පරලෝ යන්නට යෙදුණු මෙලොව වශයෙන් සහ සාංශාරිකව ඒ සෑම සියලු ඥාති වර්ගයාම සිහිපත් කරගන්න මිය පරලෝ යන්නට යෙදුණු සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්තා. ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන මල්ලිකා රණවීර මහත්මිය ඒ වගේම ඒ ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන ඕස්ට්‍රේලියාවේ පදිංචි දියණිය වන මාලිකා සචින්තනී මහත්මියගේ අප්‍රේල් මාසේ 13 වෙනි දිනට යෙදෙන උපන්දිනයට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ උපන්දිනයේ සිහිපත් කරන දියණිය වන මාලිකා සචින්තනී මහත්මියටත් ඒ වගේම මල්ලිකා රණවීර මෑණියන් ඇතුළු පවුලේ පින්වත් සෑම සිළු දෙනාටමත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.